හරි පුතේ එහෙනම් අපි පන්ති පටන් ගමු. බලන්න හයිඩ්‍රෝකාබන් සහ ඒවායේ ව්‍යුත්පන්න යටතේ අපි ගිය සතියේ කතා කරලා තියෙනවා හයිඩ්‍රෝකාබන් කියන්නේ මොනවද කියලා. ඊළඟදී හයිඩ්‍රෝකාබන් කියලා කියන්නේ මොනවද? කාබන් සහ හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝග තමයි අපි හයිඩ්‍රෝකාබන් කියලා හඳුන්වන්නේ. එතකොට හයිඩ්‍රෝකාබන් විදිහට ඉන්ධන ගත්තාම මේ ඉන්ධන හැම එකක්ම වගේ හයිඩ්‍රෝකාබන් නේද? ඊළඟදී අපි කතා කරා ඉටිවල කාබන් සහ හයිඩ්‍රජන් තියනවාද කියලා හඳුනා ගන්න ක්‍රියාකාරකමක්. ඒ යටතේ අපි හඳුනාගන්නේ කොහොමද? නිර්ජලීය කොපර් සල්ෆේට් ගන්නවා නේද? ඊළඟදී හුණු බියර යොදා ගන්නවා. නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පාට වෙනවා නම් එතන ජලයේ තියෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන් අඩංගු බව හඳුනා ගන්නවා. ඊළඟදී අවර්ණ හුණු බියර කිරි පාට වෙනවා නම් නේද? වැඩිපුර බුබුල්ණය කරපුවාම නැවත අවර්ණ වෙනවා නම් එතන කාබන් ඩයොක්සයිඩ් තියනවා කියලා හඳුනා ගන්නවා. ඒ කියන්නේ කාබන් අඩංගු වෙනවා. එහෙනම් පුතේ ඔන්න ওই විදිහට ඉටිවල හයිඩ්‍රජන් සහ කාබන් අඩංගු බව හඳුනා ගන්න අපි ක්‍රියාකාරකමක් කතා කරලා ඇති. ඊළඟදී හයිඩ්‍රෝකාබන වර්ග 3කට වෙන් කරලා ඉගෙන ගත්තා. මොනවද ඒ වර්ග 3? හයිඩ්‍රෝකාබන වර්ග 3 බලන්න මොනවද මතකද? ඇල්කේනයි, ඇල්කීනයි, ඇල්කයිනයි. එතනින් අපි වර්ග දෙකක් ගැන කතා කරනවා ඇල්කේන සහ ඇල්කීන පිළිබඳ නේද? එතකොට ඇල්කේන කියලා කියන්නේ අර කාබන් පරමාණු අතර ඒක බන්ධන තියෙන හයිඩ්‍රෝකාබන් තමයි අපි හඳුන්වන්නේ ඇල්කේන කියලා නේද? සෝරි ඇල්කේන. ඔව්. ඊළඟදී ඇල්කීන වල ස්වරූපයේ කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධනයක් නේද? අර අපි ඉරි කැලි දෙකකින් පෙන්වන්නේ ද්විත්ව බන්ධනයක්, තනි ඉරි කැලලකින් පෙන්වන්නේ ඒක බන්ධනයක්. එතකොට අපි සරලම ඇල්කේනේ ඉඳලා දැන් ඇල්කේන කුලකයක් ගත්තාම ඒකට පොදු සූත්‍රයක් තියෙනවා. CnH2n ධන 2 කියන පොදු සූත්‍රයට අනුව ඇල්කේන වල සූත්‍ර ලියන්නත් ඒ වගේ ව්‍යුහ සූත්‍ර ලියන්නත් අපි ගිය සතියේ ඉගෙන ගත්තා. ඊළඟදී ඇල්කීන ගත්තාම ඇල්කීන වල ව්‍යුත්පන්න තියෙනවා. ඒ කියන්නේ ඇල්කීන ගත්තාම ඒවා අර 7 වෙනි කාණ්ඩේ හැලජනත් එක්ක නේද? ඒ හැලජන මගින් කියන්නේ 7 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ක්ලෝරින්, ෆ්ලුවරින් වගේ මූලද්‍රව්‍ය මගින් අර හයිඩ්‍රෝකාබනේ තියෙන හයිඩ්‍රජන් ප්‍රතිස්ථාපනය කරලා ඒ තැනට ගිහිල්ලා අලුත් සංයෝග හදනවා. දැන් විශේෂයෙන්ම එතීන් ගත්තොත් දැන් එතීන් වල ව්‍යුත්පන්න. පුතේ බලන්න එකක් ක්ලෝරෝ එතීන්. ඒ කියන්නේ එතීන් වල එක හයිඩ්‍රජන් පරමාණුවක් ප්‍රතිස්ථාපනය කරලා එතෙන්ට ක්ලෝරින් පරමාණුවක් සම්බන්ධ වුණාම ඒකට අපි කිව්වේ ක්ලෝරෝ එතීන් කියලා. ඊළඟදී අපි කතා කරා ටෙට්‍රා ෆ්ලුෝරෝ එතීන්. ටෙට්‍රා ෆ්ලුෝරෝ එතීන් කියලා කියන්නේ මොකද්ද? අර එතීන් පරමාණුවක හයිඩ්‍රජන් පරමාණු 4ම ප්‍රතිස්ථාපනය වෙලා එතෙන්ට ෆ්ලුවරින් පරමාණු 4ක් සම්බන්ධ වුණාම ඒක අපි හඳුන්වන්නේ ටෙට්‍රා ෆ්ලුෝරෝ එතීන් කියලා. ඊළඟට අපි කතා කළා බහු අවයවක පිළිබඳ නේද? ඒ කියන්නේ ඒකාවයවක විශාල ප්‍රමාණයක් බහු අවයවීකරණය වෙලා තමයි බහු අවයවක නිර්මාණය වෙන්නේ. ඊළඟදී බහු අවයවක සෑදීමේ ක්‍රියාවලියට කියන්නේ බහු අවයවීකරණය කියලා. ඊළඟදී බහු අවයවක නිර්මාණය වී ඇති කුඩා අණු. ඒවට කියනවා අපි පුනරාවර්තන ඒකාවයවක කියලා. ඒ වගේම ඒ වගේ සමාන කොටස් වලට කිව්ව පුනරාවර්තන ඒකක කියලා. හරි. ඊළඟදී පුතේ බලන්න පොලිතීන් සහ පොලිතීන් නිර්මාණය වෙන ආකාරය අපි එතන පොලිතීන් වල ඒකාවයවකයේ පුනරාවර්තන ඒකකයේ සහ බහු අවයවකයේ ලියාගත්තා. ඊළඟදී පොලික්ලෝරෝ එතීන් වලත් ඒ විදිහටම ලිව්වා. ඔයගොල්ලන්ට අර වගුවක් සම්පූර්ණ කරන්න කියලා දෙන්න ඇති. ඊළඟදී බහු අවයවක කීපයක විශේෂ ගුණ භාවිත අවස්ථා ගැන කතා කරා. බලන්න පොලිතීන් නම් විද්‍යුත් පරිවාරක වීම, ජල රෝධක වීම, වායු රෝධක වීම, සැහැල්ලු බව, ආතති වලට ඔරොත්තු දීම, කල් පැවැත්ම. ඒ තමයි පොලිතීන් කියන බහු අවයවකයේ විශේෂ ගුණ. ඒ විශේෂ ගුණත් එක්ක භාවිත අවස්ථා තමයි ප්ලාස්ටික් බෝතල්, සෙල්ලම් භාණ්ඩ, පොලිතීන් පටල, පොලිතීන් මලු, කුණු කසල රැස් කරන බාල්දි නේද? ප්ලාස්ටික් කෙඳි ආදිය නිපදවීම. ඊළඟට බලන්න පොලි වයිනයිල් ක්ලෝරයිඩ් PVC නේද? පොලි විනිල් ක්ලෝරයිඩ්, වයිනයිල් ක්ලෝරයිඩ් කියලාත් කියනවා. ගින්නට ප්‍රතිරෝධී වීම, විද්‍යුත් පරිවාරක ජල රෝධක වීම, සැහැල්ලු වීම.
වැහිපීලි ජලනල කන්ඩියුට් බට නේද නැමෙන සුළු පයිප් ආදිය හදන්න. ඊළඟ ටෙෆ්ලෝන් අයි නෑ තාපයට රොත්තු දීම විද්‍යුත් පරිවාරක වීම ටෙෆ්ලෝන් ආහාර පිසීමට යොදා ගන්නා නොඇලෙන බඳුන් නිපදවීම හිම සපත්තු නිපදවීමට. හරි. ඔන්න ඔය දක්වා කතා කරා ඊළඟ පුතේ සම්භවය මත පදනම් වූ බහු අවයවක වර්ග කිරීම අපි ඔතන ඉඳලා කතා කරේ නෑ නේද? තමයි නෑ නේද? මං හිතන්නේ එතන ඉඳලා තමයි ඔන්න අපිට පාඩම කතා මං කෙටියෙන් සාරාංශයක් කතා කරේ. පුතේ මේ පාඩම අද තව පොඩි කොටසක් තියෙන්නේ. මම ඒ කොටස අද ඔන්න සම්පූර්ණ කරනවා. ඉස්සෙල්ලා ඔයගොල්ලෝ ටියුට් එක අරගෙන තියෙනවා නම් ඒගොල්ලන්ට ටියුට් එකේම ලියන්න පුළුවන්. ටියුට් එක print out එකක් අරගෙන නැති දරුවෝ මේ ඔයාලට ෆෝන් එකේ ඇති මම යවපු මේ ටියුට් එක ඇති. ඒකත් බලාගෙන නැත්නම් අපි පිළිවෙලට පාඩම ලියාගෙන ආවනම් ඒ විදිහට ඔයාලා පොතේ පාඩම ලියන්න. ඉස්සෙල්ලා මාතෘකාව ලියන්න සම්භවය මත පදනම්ව බහු අවයවක වර්ග කිරීම. ටියුට් එක තියෙන අය මාතෘකාව ලියන්න ඕන මම ඒකේ දීලා තියෙන්නේ. සම්භවය මත පදනම්ව බහු අවයවක වර්ග කිරීම. දැන් පුතේ මෙතනදී මෙහෙමයි දැන් බහු අවයවක දැන් සම්භවය කරනවා කියන්නේ බහු අවයවක සෑදෙන ක්‍රියාවලිය. දැන් අපි ඔය ඉස්සරලා කතා කරපු බහු අවයවක ඔක්කොම කෘත්‍රිමව ඒ කියන්නේ අපේ මැදිහත් වීමෙන් නිර්මාණය කරන ලද බහු අවයව. ඒ විතරක් නෙවෙයි පුතේ ස්වභාවිකව අපේ මැදිහත් වීමකින් තොරව නිර්මාණය වන බහු අවයවක තියෙනවා. ඒ නිසා මේ බහු අවයවක සම්භවය මත පදනම් වන බහු අවයවක කිව්වහම අපිට වර්ග දෙකක් එනවා. ස්වාභාවික බහු අවයවක. ඒ කියන්නේ අපේ මැදිහත් වීමකින් තොරව නිර්මාණය වන බහු අවයවක. ඊළඟ එක තමයි කෘත්‍රිම බහු අවයවක. ඒ කියන්නේ අපේ මැදිහත් වීමෙන් නිර්මාණය කරන අපි විසින් නිර්මාණය කරන ලද බහු අවයව. දැන් ඔයාලා පුතේ පෙළ පොතේ 162 පිටුව පෙරලා ගන්න. ඒකේ බලන්න ඔය 14යි 7 වගුව. ඒකේ තියෙනවා ස්වාභාවික බහු අවයවක යටතේ රබර් කියන්නේ ස්වාභාවික බහු අවයවක. අපි රබර් ගැන වෙනම කතා කරනවා. අයිසෝප්‍රීන් කියන ඒක අවයවකය බහු අවයවීකරණය වෙලා පොලි අයිසෝප්‍රීන් කියන සංයෝගය හැදෙනවා. ඒ තමයි රබර් කියලා කියන්නේ. ස්වාභාවික රබර්. ඊළඟදී ප්‍රෝටීන් කියලා කියන්නේ බහු අවයවක. පුතේ ඇමයිනෝ අම්ල විශාල දාමයක් විදිහට සම්බන්ධ වෙලා හැදෙනවා ප්‍රෝටීන්. DNA කියන්නේ ඩියොක්සි රයිබෝ නියුක්ලියික් ඇසිඩ්. ඒකත් බහු අවයවකයක්. පිස්ටේ කියන්නේ නේද? ග්ලූකෝස් නැත්නම් මොනොසැකරයිඩ් නේද? බහු අවයවීකරණය වෙලා හැදෙන සංයෝගයක්. ඊළඟදී සෙලියුලෝස් නේද? සෙලියුලෝස් කියලා කියන්නේ ග්ලූකෝස් බහු අවයවීකරණයෙන් හැදෙන සංයෝගයක්. අනිත් එක RNA. එතකොට මෙන්න මේවා ස්වාභාවික බහු අවයවක. ඒ කියන්නේ අපේ මැදිහත් වීමකින් තොරව ස්වාභාවිකවම නිර්මාණය වෙන බහු අවයවක. ඊළඟ පුතේ බලන්න කෘත්‍රිම බහු අවයවක. ඔන්න ඒවා අපි විසින් හදන ඒවා පොලිතීන්, පොලික්ලෝරෝඑතීන්, ටෙෆ්ලෝන්, පොලියස්ටර්, නයිලෝන්, ටෙරිලින්, පොලිස්ටයිරීන්, ඒ කියන්නේ රිජිෆෝම්, බේක් ලයිට්, බ්‍රේක් ලයිට් නෙමෙයි බේක් ලයිට්. බ්‍රේක් ලයිට් කිව්වතර බ්‍රේක් ගහපුවම පත් වෙන ලයිට් එකනේ. ඒතකොට පුතේ මෙන්න මේවා තමයි එතකොට ඒ කියන්නේ සම්භවය මත පදනම්ව බහු අවයවක වර්ග කිරීම යටතේ බහු අවයවක වර්ග දෙකක් අපි වෙන් කරගන්නවා. ස්වාභාවික බහු අවයවක සහ කෘත්‍රිම බහු අවයවක කියලා. පැහැදිලිද? රයිට්. එහෙනම් පුතේ ඔයගොල්ලෝ ඔය හිස්තැනේ ටියුට් එක තියන අය ඔය 162 පිටුවේ වගුව පිටපත් කරගන්න. අනිත් අය ඒ වගුව ඇඳලා ඉක්මනින් පෙළ පොතේ තියෙන වගුව ලියා ගන්න. පොඩි කාලයක් දෙන්නම් ටක් ගාලා කරන්න.
පුතේ හරිද? වගුව සම්පූර්ණ කරගත්තද? පුතේ හරිද? හරිනේ. එතකොට පුතේ බලන්න දැන් ඔන්න බහුවයවක එහෙනම් ව්‍යුහය මත පදනම්ව නේද? නැත්නම් සම්භවය මත පදනම්ව අපි බහුවයවක වර්ග කරනවා වර්ග දෙකකට ස්වාභාවික බහුවයවක සහ කෘත්‍රිම බහුවයවක කියලා. හරි? ඊළඟ පුතේ ඔන්න අපි කතා කරන්න යන්නේ රබර් පිළිබඳ. ඔය ටියුට් එකේ මම දීලා ඇති රබර් කියලා අයිසොප්‍රීන් නැමැති ඒකාවයවක බහුවයවීකරණයෙන් සෑදෙන ස්වාභාවික බහුවයවකයකි කියලා දීලා ඇති. ඒ කියන්නේ පුතේ මෙන්න අයිසොප්‍රීන් වල ව්‍යුහය. අයිසොප්‍රීන් වල ව්‍යුහය බලන්න මෙතන කාබන් අතර ද්විත්ව බන්ධන දෙකක් තියෙනවා. මෙතන ඒක බන්ධනයක්, මෙතන ද්විත්ව බන්ධනයක්. ඊට පස්සේ මෙතන හයිඩ්‍රජන් දෙකක් එනවා. එතකොට බලන්න බන්ධන හතර සම්පූර්ණයි මෙයාට. එතකොට මේ කාබන් මෙතන 2යි 1යි 3යි බන්ධන සම්පූර්ණයි. මෙතන CH3 කණ්ඩකයකුයි. මෙතන සම්බන්ධ වෙලා තියෙන්නේ මෙතන කාබන් එකයි වෙන ද්විත්ව බන්ධනයයි මේකයි බන්ධන හතර හරි CH කියන කණ්ඩකයක්. මේකට හයිඩ්‍රජන්. එතකොට මෙන්න මේ ව්‍යුහයට කියන්නේ මොකක් කියලාද? මේ ව්‍යුහය තමයි පුතේ අයිසොප්‍රීන්. හරිද? මේ මොකද්ද? අයිසොප්‍රීන්. මේ තමයි අයිසොප්‍රීන්. එතකොට රබර් වල ඒකාවයවකයේ විදිහට හඳුන්වන්නේ පුතේ මෙන්න මේ සංයෝගය මොනවද? අයිසොප්‍රීන්. ඊට පස්සේ මේ අයිසොප්‍රීන් බහු අවයවීකරණය වෙලා. ඒ කියන්නේ මම අයිසරයක් ලියන්නම් මෙහෙම ද්විත්ව බන්ධන C මෙතන CH3 මෙතන ඒක බන්ධනයක් C මෙතන CH මෙතන ද්විත්ව බන්ධනයක් C ආපහු H H. පුතේ මේ වගේ n සංඛ්‍යාවක් බහු අවයවීකරණය වෙලා. එතකොට බලන්න ඒක අපි ලියන විදිහ මෙතනදී වෙන්නේ කාබන් හයිඩ්‍රජන් එකයි හයිඩ්‍රජන් එකයි. දැන් පුතේ මෙතන ද්විත්ව බන්ධනයක් එන්නේ දැන් ඒක බන්ධනයක් නේ. මොකද මෙහෙන් කොටසක් මෙහෙන් ආයෙ කැලලක් සම්බන්ධ වෙනවනේ. එතකොට මෙතන එන්නේ කාබන් CH3 මෙතෙන්ද ද්විත්ව බන්ධනයක් එනවා CH ඊළඟ ඒක බන්ධනයක් C මෙතන H එනවා මෙතෙන්ට H එනවා. තව මේ පැත්තට දැන් ආයෙ කොටසක් සම්පූර්ණ සම්බන්ධ වෙන්න ඉපයි. මේ තමයි පුනරාවර්තනය. එතකොට මේ වගේ n සංඛ්‍යාවක් තමයි මේකේ බහු අවයවකය වෙන්නේ. මේ වගේ n සංඛ්‍යාවක්. හරි? එහෙනම් පුතේ ඔන්න මතක තියාගන්න රබර් කියලා කියන්නේ මෙන්න මේ අයිසොප්‍රීන් කියන ඒකාවයවකයේ බහු අවයවීකරණය වෙලා හැදෙන පොලි අයිසොප්‍රීන් වලට තමයි දැන් මේ අයිසොප්‍රීන් මේ පොලි අයිසොප්‍රීන් වලදී බලන්න ව්‍යුහයේ වෙනසක් වෙනවා. මොකද්ද වෙනසක් වෙන්නේ? මෙතන තිබ්බ ද්විත්ව බන්ධනය මෙතනදී ඒක බන්ධනයක් කරනවා. එහෙනම් වෙන්නේ තව මෙහිනුත් එකකට සම්බන්ධ වෙනවනේ. ඊළඟදී මෙතන තිබ්බ ද්විත්ව බන්ධනයත් අයින් වෙනවා. එතකොට මේ ද්විත්ව බන්ධනය එන්නේ මෙතෙන්ට. හරිද? ඒ නිසා ඔන්න මේ ව්‍යුහයේ හැදෙන හැටි හරි පැහැදිලිව අපි දැනගන්න ඕන. පුතේ උතන ලියන්න රබර් කියන තැන ඔයාලගේ ටියුට් එක ළඟ නැති දරුවෝ ලියන්න රබර් කියලා ලියලා අයිසොප්‍රීන් නැමැති ඒකාවයවක
නැත්නම් ඒක අවයවක කියලා ලියුවත් කමන්නේ. අයිසෝප්‍රීන් නැමැති ඒක අවයවක බහු අවයවීකරණයෙන් සෑදෙන ස්වාභාවික බහු අවයවකයකි. ස්වාභාවික බහු අවයවකයකි. හරි. දැන් පුතේ ඉස්සෙල්ලා මේ විදිහට උතන මම ටියුට් එකේ නම් ඉඩ දීලා ඇති ඔයාලා අයිසෝප්‍රීන් කියලා ලියලා මේ ඒකාවයවකයේ මේ විදිහට ඇඳගන්න. මේක ඇඳගන්න. අයිසෝප්‍රීන් කියලා ලියලා මෙන්න මේ ව්‍යුහ සූත්‍රය ඇඳගන්න. ගද්ද දාලිනා සර්. පූර්ණිමා මොකද්ද දාන්නේ? පූර්ණිමා සර් සීද මොකද්ද කියලා දාලා තිබ්බනේ. සර් අපද අය CH කියලා ලියන තැන තමයි අජපතේ තියෙන්නේ H කියලා. අපතේ මට ඇහුන්නේ නැහැ. CH කියලා ලියන තැන අජපතේ තියෙන H විතරයි. ආතුලෙන් එච් විතරයි. ඔව් හරි. එතන නේද? මේකේ උඩ එකෙත් එහෙමයිද? උඩ එකේ මම කාබන් එකක් වැඩියෙන් ලියලාද? උනේ. මෙතන නේද? ඔව්. ඒක හරි. දැන් හරි නේද? ඔව් මම වැඩියෙන් කාබන් එකක් ලියලා තියෙනවා නේ. මේකෙත් ඒ කාබන් නැහැ. උදේ එතකොට මේ තමයි අයිසෝප්‍රීන්. ඊට පස්සේ මේ වගේ ඒකාවයවක n සංඛ්‍යාවක්. ඒ කියන්නේ වැඩි සංඛ්‍යාවක් බහු අවයවීකරණය වෙලා හැදෙන බහු අවයවකය තමයි පොලි අයිසෝප්‍රීන්. එතකොට මෙතන ඔයාලට ලියා ගන්න පුළුවන් අයිසෝප්‍රීන් කියලා. මේක අයිසෝප්‍රීන් කියලා ලියා ගන්න පුළුවන්. මෙතන ලියා ගන්න පොලි අයිසෝප්‍රීන් කියලා. හරි? අයිසෝප්‍රීන් සහ පොලි අයිසෝප්‍රීන්. හරිද? එතකොට දරුවෝ මේ රබර් වල ඒකාවයවකයේ ඔයගොල්ලන්ට මේ ව්‍යුහය ඇඳ ගන්න පුළුවන් වෙන්න වෙනවා. සහ මෙන්න මේ පොලි අයිසෝප්‍රීන් හැදෙන ආකාරය මේ විදිහට ලියලා පෙන්නන්නත් මතක තියාගන්න වෙනවා. මේක හරි සරලයි. අයිසෝප්‍රීන් මතක තියාගත්තා නම් අතන n දැම්ම මෙතන මේ වෙනස විතරනේ වෙන්නේ. මේ බන්ධනයේ ද්විත්ව බන්ධනයක් මැදට වෙනවා. මේකත් ඒක බන්ධනයක් කරනවා. අනිත් වෙනසක් නැහැ. n අකුර දාන මේ විදිහට නේද? එතකොට මේ ව්‍යුහ සූත්‍ර ලියන්න අවශ්‍ය වෙන අනිත් එක බොහෝ වෙලාවට මේ වගේ ඒවා දෙන්නේ පුතේ බහුවර්ණ ප්‍රශ්න වලට දෙනවා. ඒතර බහුවර්ණ ප්‍රශ්න වලට දුන්නාම උත්තර හතරක් දුන්නාම අපි ටිකක් එහාට මෙහාට ඔය පැටලෙනවා. සමහරවිට අර මම මේ විතර ලිව්වා වගේ නේද වැඩියෙන් මොකක් හරි දාලා දෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ අපිට මේ ව්‍යුහ සූත්‍රය මතක තියාගන්න වෙනවා. නේද? එහෙනම් මේ පාඩමත් බලන්න අමාරු නෑ. පොඩි දේවල් තියෙන්නේ. හැබැයි ඒ ටික මතක තියාගත්තාම මේ පාඩම හරි සරලයි. පුතේ ඇන්දද මේක? ඔව් සර්. ඔව් නේද? right. එහෙනම් ඔන්න ඊළඟ මාතෘකාව ලියන්න ටියුට් එක ළඟ නැති අය ව්‍යුහය මත පදනම්ව බහු අවයවක වර්ග කිරීම. ව්‍යුහය මත පදනම්ව බහු අවයවක වර්ග කිරීම. ව්‍යුහය මත පදනම්ව බහු අවයවක වර්ග කිරීම. දැන් පුතේ බලන්න දැන් මේ ව්‍යුහය ගැන කියපුවාම මේ ව්‍යුහය කියලා කියන්නේ මේ බහු අවයවක හැදිලා තියෙන ආකාරය. නේද? ව්‍යුහය කියලා කියන්නේ මේවා හැදිලා තියෙන ආකාරය. එහෙම බලපුවාම අපි ඔය මුලින් කතා කරපු හැම බහු අවයවකයක්ම රේඛීය බහු අවයවක කියලා තමයි සලකන්නේ.
මොනවා කියලාද? රේඛීය බහු අවයවක. එතකොට ඒ රේඛීය බහු අවයවක වල පොඩි පොඩි වෙනස්කම් වෙලා තව බහු අවයවක වර්ග දෙකක් හැදෙනවා. මූලිකම එක තමයි රේඛීය බහු අවයවක. ඊළඟ තියෙනවා පුතේ ශාකා දාම සහිත බහු අවයවක කියලා තව වර්ගයක්. අනිත් එක හරස් දාම සහිත බහු අවයවක කියලා තව වර්ගයක් තියෙනවා. එතකොට ව්‍යුහය මත පදනම්ම අපිට බහු අවයවක වර්ග තුනක් හම්බ වෙනවා. හරිද? වර්ග තුනක් හම්බ වෙනවා. එක වර්ගයක් රේඛීය බහු අවයවක. දැන් අපි ওই මුලින් කතා කරපු හැම එකක්ම වගේ රේඛීය බහු අවයවක. ඊළඟ තියෙනවා මොනවද? හරස් දාම සහිත බහු අවයවක. ඒකේ ආකෘතිය ගත්තාම හරි සරලයි. ඊළඟ වර්ගය එනවා මොකද්ද? ශාකා දාම සහිත බහු අවයවක දෙවෙනි වර්ගය. තුන්වෙනි වර්ගය එනවා හරස් දාම සහිත බහු අවයවක. යටින් ලියන්න මෙහෙම. ව්‍යුහය මත පදනම් බහු අවයවක වර්ග කිරීමේ යටතේ ඉහත සාකච්ඡා කළ බහු අවයවක සියල්ලම රේඛීය දාම සහිත ඒවාය. රේඛීය දාම සහිත ඒවාය. රේඛීය බහු අවයවක එකිනෙක පුතේ ඔන්න පොඩ්ඩක් මෙහෙම ලියන්නකෝ. මම මොකද කිව්වේ? රේඛීය බහු අවයවක එකිනෙක හරස් දාම වලින් බැඳී පවතින බහු අවයවක හරස් දාම බහු අවයවක ලෙස හැඳින්වේ. පුතේ ඊළඟ කරුණ ලියන්න ටියුට් එකෙත් පුතේ ඒ පිටුවේම ওই හතරවෙනි පිටුවේම ටියුට් එක ළඟ තියෙන දරුවෝ හතරවෙනි පිටුවේම ওই කාරණේට යටින් ඩොට් එකක් දාලා ඉඩ තියෙනවා ඒ ටිකේ ලියන්න ඊළඟ කරුණ මෙහෙම. රේඛීය බහු අවයවක වල දෙගොල්ලම ලියන්න. රේඛීය බහු අවයවක වල ප්‍රධාන දාමයට පාර්ශ්විකව බහු අවයවක අණු සම්බන්ධ වීමෙන් ශාකනය වූ බහු අවයවක නිපදවේ. දැන් පුතේ ටියුට් එකේ තියෙන දරුවෝ පස්වෙනි පිටුවට එන්න නැති අය මාතෘකාව ලියන්න ව්‍යුහය අනුව ටියුට් එක ළඟ නැති අය ලියන්න ව්‍යුහය අනුව බහු අවයවක පහත ආකාරයට වර්ග කළ හැකිය. පුතේ උතන ඔය රූප සටහනේ මම එවපු ටියුට් එකේ රූප සටහන් මාරු කරලායි ඔකට දාලා තියෙන්නේ. නේද? රූප සටහන් මාරු කරලා දාලා තියෙනවා. දෙකක් මොනවද? රේඛීය බහු අවයවක කියන දන දාලා තිනවා ශාකාදාම බහු අවයවක. ශාකාදාම බහු අවයවක ළඟ දාලා තිනවා රේඛීය බහු අවයවක. ඕකේ මාතෘකා දෙක වෙනස් කරන්න එපා. අපි රූප සටහන මකලා හරි හදාගමු. මොකද දන්නවද හේතුව? මේ අපිට වැදගත් මේ පිළිවෙලට මතක තියාගන්න. ඒ නිසා ටියුට් එකේ තියෙන දරුවෝ අර ශාකාදාම බහු අවයවක වල ඒ ශාකා ටික මකලා දාමු. තේරෙනවද මං කියන එක?
අනිත් අය පොතේ පෙළ පොතේ පෙරලා ගන්න ඕගොල්ලෝ පිටු අංකය 163 හැමෝම පෙරලා ගන්න පිටු අංකය 163 පෙළ පොතේ ඉස්සරවම තියෙන්නේ රේඛීය බහු අවයව. හරිද? වෙන්න ඕනේ රේඛීය බහු අවයවක. රේඛීය බහු අවයවක. පුතේ රේඛීය බහු අවයවක වල එතකොට මෙන්න මේ විදිහට මෙන්න මෙහෙමයි රේඛීය බහු අවයවක අපි ඇඳලා පෙන්නන්නේ. එතකොට පුතේ රේඛීය බහු අවයවක කියලා ලියලා හරියට ඔයගොල්ලෝ පෙළ පොතේ 163 වෙනි පිටුව බලලා ඒ ව්‍යුහය ඇඳ ගන්න. රේඛීය බහු අවයවක. අර දරුවෝ මොකද කරන්න වෙන්නේ? හැබැයි ටියුට් එක තියෙන අය මාතෘකාව මාරු කරගත්තා නම් ලේසි නේද ඔයාලට? පිළිවෙල අංක දාගන්න මාතෘකා දෙක මාරු කරන්න. රේඛීය බහු අවයවක කියන එක කපලා එතන ලියන්න ශාඛාදාම බහු අවයවක කියලා. ඒක අඳින්න ඕනේ නැහනේ. ශාඛාදාම බහු අවයවක කියන තැන කපලා එතන ලියන්න රේඛීය බහු අවයවක කියලා. ඒකට හරි. අනිත් අය මේක අඳින්න. ඊළඟ එකේ බලන්නකෝ ශාඛාදාම බහු අවයවක වල මෙව දීලා ඇති මේකේ චුට්ටක් ඔය හැඩ වෙනස් වුණාට පොඩි ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ වගේ ව්‍යුහයක් දීලා ඇති. බලන්න පොතේ ඔයාලගේ මෙන්න මේ වගේ ව්‍යුහයක් දීලා ඇති. මේක මොනවද එතකොට? මේ තමයි ශාඛාදාම බහු අවයවක. හරිද? ඔය තියෙන්නේ ශාඛාදාම බහු අවයවක. ඊළඟදී හරස්දාම බහු අවයවක කොහොමද තියෙන්නේ බලන්න. මෙහෙම තියෙන්නේ. එතකොට හරස්දාම කියන්නේ පුතේ මෙහෙම. මෙහෙම බැඳිලානේ. බලන්න. මෙන්න මේවා. හරස්දාම බහු අවයවක. ඔන්න හරස්දාම බහු අවයවක වල ව්‍යුහය නිරූපණය කරන්නේ මේ විදිහට. එතකොට පිළිවෙලට මතක තියාගත්තොත් රේඛීය බහු අවයවක, ශාඛාදාම බහු අවයවක, හරස්දාම බහු අවයවක. ඔය ව්‍යුහ තුන පුතේ මතක තියාගන්න. ඔය බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ එහෙම ඔය රූප සටහන් දීලා ඔය පිළිවෙල වෙනස් කරලා අපෙන් අහනවා ප්‍රශ්න. එතකොට අපිට මේ ටික මතක තියෙන්න ඕන. හරි. එතකොට පුතේ ඔය තමයි ව්‍යුහය මත පදනම්ව බහු අවයවක වර්ග කරන ආකාර තුන රේඛීය බහු අවයවක, ශාඛාදාම බහු අවයවක, හරස්දාම බහු අවයවක පිළිවෙලින් මතක තියාගන්න. පැහැදිලිද? පුතේ ඇඳලා ඉවරද? ඔව් සර්. ඔව්. ඊළඟදී ඔන්න මේ දැන් පුතේ ස්වභාවික රබර් ගත්තාම දැන් ඔයගොල්ලෝ ස්වාභාවික රබර් තමයි ඔය රබර් දැන් මෙහි අපේ ප්‍රදේශය ආශ්‍රිත නම් දරුවෝ දන්නවා රබර් ශාක තියෙනවා නේද? රබර් ශාකයේ විද්‍යාත්මක නම දන්නවද ඔයාලා? රබර් ශාකයේ විද්‍යාත්මක නම හෙවියා බ්‍රැසිලෙන්සිස්. එතකොට මේ රබර් ශාකයේ අර පොත්ත කපලා රබර් කිරි පොල් කටු වලට එකතු කරලා ඒවා බාල්දි වලට එකතු කරලා ඔහම අරගෙන යනවා නේද? එතකොට දැන් ඔය රබර් ඒ කිරි කැපුවයින් පස්සේ පුතේ ඒ පීල්ල දිගේ ගලාගෙන ආපු කිරි ටික ඊළඟ දවස් වෙනකොට ඕක වේල්ලා ඔට්ටපාලු විදියට පටි ගලවන්න පුළුවන් නේද? අපි නම් ඔය වෙසක් කාලෙට එහෙම කලින් ඔය රබර් කෑල්ලට ගිහිල්ලා ඒ ඔට්ටපාලු ටිකක් ගලවගෙන ඇවිල්ලා තමයි වෙසක් කුඩු එහෙම බඳින්නේ. දැන්ටත් මේ අපේ ඔය කැටවල පැත්තේ දරුවෝ නේද? අපේ මේ ගම ආශ්‍රිත දරුවෝ ඔය මේ මුවන් කන්ද සහ පිටකන්දේ රබර් ස්ටේට් දෙකක් තියෙනවා නේද?
ඒ වගේ අපිට එහෙම පටි ගලව ගන්න පොඩි අවස්ථාවක් තියෙනවා. ඒවා ඒගොල්ලෝ ගලව ගන්නවා. ඒතකොට දරුවෝ ඒ ස්වභාවික රබර්නේ. ඔය ස්වභාවික රබර් ටික දවසක් යනකොට මොකද වෙන්නේ? එකක් තමයි ගන්ධයක් එනවා. ඊට පස්සේ ඒවා ඇද්දාම ඇදෙනවා අර හොඳටම ප්‍රත්‍යස්ත බව නැතු වෙනවා. කියන්නේ ඇද්දාම ඇදෙනවා ආයෙ මුල් තත්ත්වයට එන්නේ නැහැ. හරිද? ඊළඟදී ඉක්මනින් කැඩිලා යනවා. ඊළඟදී මේ ඉක්මනින් ගෙවිලා යනවා. ඔය රබර් වල මෙන්න මේ වගේ අහිතකර ගුණ තියෙනවා. දැන් අපි හිතමු ස්වාභාවික රබර් වලින් පුතේ ස්වාභාවික රබර් මේ විදිහටම අරගෙන ටයරයක් එහෙම අරගෙන වාහනයක් කොහේ හරි ගිහිල්ලා හොත් කිලෝමීටර කීපයක් ගිහිල්ලාම මේක හැඩෙත් වෙනස් වෙලා ගෙවිලා හිල් වෙලාම යනවා. එතකොට ස්වාභාවික රබර් මේ විදිහටම පාවිච්චි කරන්න බෑ. හැබැයි මේකට විසඳුමක් හොයාගත්තා චාල්ස් ගුඩ්ඩියර් කියන පුද්ගලයෙක් විද්‍යාඥයෙක්. එයා මොකද කරන්නේ මේ ගෙන්දගම් ඒ කියන්නේ සල්ෆර් රබර් එක්ක මිශ්‍ර කරලා ඒවා දහනය කරලා මෙයා හදා ගන්නවා වල්කනයිස් කරන ලද රබර්. ඒ රබර් වලට කියන්නේ වල්කනයිස් කරන ලද රබර්. එතකොට විශේෂ ක්‍රමවේදයක් යටතේ ගෙන්දගමුයි ස්වභාවික රබරුයි මිශ්‍ර කරලා පුතේ හදාගත්තු රබර් වලට කියන්නේ වල්කනයිස් කරන ලද රබර් කියලා. ඇත්තටම දැන් අපි ඔය රබර් කියලා පාවිච්චි කරන ඔය ටියුබ් ටයර් නේද? ඔය හැම එකම තියෙන්නේ වල්කනයිස් කරන ලද රබර්. එතකොට ඒවා අර ස්වභාවික රබර් වල තිබුණු අහිතකර ගුණ ඉවත් වෙනවා රබර් වල්කනයිස් කරපුවාම. දැන් බලන්න රබර් ගෙවී යාම අඩුයි. ප්‍රත්‍යස්ත බව හොඳට තියෙනවා. ඊළඟදී දුර්ගන්ධයක් එන්නේත් නැහැ නේද? ඊළඟදී හොඳට කම්පන වලට ඔරොත්තු දෙනවා. එතකොට මේ විදිහට රබර් නිර්මාණය කරලා තියෙන්නේ චාල්ස් ගුඩ්ඩියර් කියන පුද්ගලයා තමයි මුලින්ම මේ ක්‍රමය හොයාගන්නේ. ඒකට කියනවා වල්කනයිස් කිරීම කියලා. එතකොට රබර් වල්කනයිස් කරලා හදාගත්තාම අර රබර් වල ස්වභාවික රබර් වල තියෙන අහිතකර ගුණ ඉවත් වෙලා අපිට ඒවා දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ ලක්ෂණ ටිකක් නිර්මාණය වෙනවා. එතකොට එහෙම නිර්මාණය කරපු රබර් තමයි පුතේ දැන් අපි පාවිච්චි කරන්නේ. ඔය ටයර් සඳහා නැත්තම් ටයර් එකක් බලන්න දැන් ටයර් අපි සෑහෙන කාලයක් පාවිච්චි කරනවා ගෙවෙන්නේ නැහැ. නේද? ස්වාභාවික රබර් වලින් ඕක හදලා ස්වාභාවික රබර් වලින් විතරක් මේ ටයර් එක හදලා තිබ්බනම් ඒක පාවිච්චි කරන්න බැරුව යනවා. තේරුණාද? එහෙනම් අර රබර් වල තිබුණ අහිතකර ගුණ මගහරවා ගන්න මෙන්න මේ රබර් වල්කනයිස් කිරීම වැදගත් වෙලා තියෙනවා. ඒක මුලින්ම හොයාගෙන තියෙන්නේ චාල්ස් ගුඩ්ඩියර් කියන විද්‍යාඥයා විසින් තමයි ඒක මුලින්ම හොයාගෙන තියෙන්නේ. රයිට්. යටින් ලියන්න පුතේ මෙහෙම මොනවා ටියුට් එකේ තියෙන අයට මේ කරුණ දීලා තියෙන්නේ නැති අය මේක ලියා ගන්න ඕන. ස්වාභාවික රබර් සල්ප සමග ප්‍රතික්‍රියා කිරීමෙන් වල්කනයිස් කළ රබර් නිපදවා ගනි. මුලින්ම මෙම ක්‍රමය සොයාගත්තේ චාල්ස් ගුඩ්ඩියර් විසිනි. ගුඩ්ඩියර් ඒ කියන්නේ සුබ අවුරුද්ද නේද? හොඳ අවුරුද්ද ගුඩ්ඩියර් විසිනි. වල්කනයිස් කිරීමෙන් එකටම ලියන්න වල්කනයිස් කිරීමෙන් රබර් වල දැඩි භාවය වැඩි කරගත හැකි අතර ප්‍රත්‍යස්ත ගුණය අඩු කරගත හැකි. කියන්නේ ගොඩාක් ඇදිලා යන්නේ නැහැ. එතකොට අර අවශ්‍ය ප්‍රමාණයට ඇදෙනවා. ශක්තිමත්ව තියෙනවා. අඩු කරගත හැකියි. හරි. එතකොට පුතේ ඔන්න යටින් ටියුට් එකේ කොටු දෙකක් දීලා ඇති. ටියුට් එක ළඟ තියෙන ඒ කොටු වලයි මේ රූප සටහන අඳින්නේ. එතකොට රබර් දැන් වල්කනයිස් කරන්න කලින් පුතේ තියෙන්නේ මෙන්න මේ විදිහට රේඛීය දාම
බහුව අවයවකයක් විදිහට. එතකොට මේ රබර් කියලා තියෙන කොටුවේ ටියුට් එක දීලා තියෙන දරුවෝ රබර් කියලා තියෙන කොටුවේ මේ විදිහට රේඛීය දාම බහුව අවයවකයක් අඳ ගන්න. හරිද? එතකොට රබර් කියලා ඔයගොල්ලන්ට මම කොටුවක් දීලා ඇති. ඒකේ මේ විදිහට මේ රේඛීය දාම බහුව අවයවකයක් එතකොට රබර් කියන්නේ රබර් වල ඒකාවයවක නේද? කොහොම ඇඳ ගන්න. ඊළඟදී මෙහෙන් ලියන්න වල්කනයිස් කරන ලද රබර්. වල්කනයිස් කරන ලද රබර්. වල්කනයිස් කරන ලද රබර්. වල්කනයිස් කරන ලද රබර් කියලා ලියලා පුතේ මේ විදිහට අද ගන්න වල්කනයිස් කරන ලද රබර්. හරිද? හරි. පුතේ ඇඳලා ඉවරද? එතකොට ඔන්න රබර් වල අඳහම රේඛීය දාම සහිත බහුවයවකයක් විදිහට තමයි අපි අඳින්නේ ව්‍යුහය. වල්කනයිස් කරන රබර් හරස් දාම බහුවයවකයක් විදිහට තමයි අපි ව්‍යුහය අඳලා පෙන්වන්නේ. පුතේ හරිද? විදුෂී ඇඳලා ඉවරද? ඔව් සර්. නලින් අදීශක් කට්ටිය ඇඳලා ඉවරයි නේද? හරි. එහෙනම් පුතේ ඔන්න ඊළඟදී අපි කතා කරන්නේ මේ බහුවයවක වල වැදගත්කම. හරිද? බහුවයවක වල වැදගත්කම දැන් හුඟක් වෙලාවට මේ වර්තමානයේදී ස්වාභාවික ද්‍රව්‍ය වලට ආදේශකයක් විදිහට පුතේ අපි හරියට බහුවයවක පාවිච්චි කරනවා. අපි ගොඩාක් භාවිතා කරන දේවල් දිහා බලපුවාම ඒ වගේ හුඟක් තියෙන කෘත්‍රිම බහුවයවක. තේරුණාද? එතකොට මෙන්න මේ දැන් ස්වාභාවික බහුවයවක භාවිතයේ වෙනුවට අපි පුරුදු වෙලා ඉන්නවා මේ කෘත්‍රිමව නිර්මාණය කරගන්නා ලද බහුවයවක පාවිච්චි ගන්න. එතකොට අපි භාවිතා කරන දැන් හුඟක් මේ භාණ්ඩනේ පාවිච්චි කරන්නේ භාණ්ඩ ගොඩව පාවිච්චි කරනවා. බලන්න ගෙදර ගත්තාම මුළු තැන් ගේ ගත්තාම ඔයගොල්ලන්ගේ ගෙදර ගත්තාම දැන් කොච්චරනම් භාණ්ඩ තියනවාද විවිධ කෘත්‍රිම ද්‍රව්‍ය වලින් හදපු. ප්ලාස්ටික්, පොලිතීන් නේද? ඔය වගේ දේවල් වලින් නිර්මාණය වුණු භාණ්ඩ තමයි අපි ගොඩාක් පාවිච්චි කරන්නේ. කලින් ස්වාභාවිකව පාවිච්චි කරන්න තිබ්බ කොස්ස ඒකත් දැන් අපි පාවිච්චි කරන්නේ කෘත්‍රිම බහුවයවක වලින් හදන ඒවා. ඉතින් ඒ නිසා මම එක උදාහරණයක් කිව්වේ ගොඩාක් දේවල් ස්වාභාවික බහුවයවක වෙනුවට අපි කෘත්‍රිම ඒ කියන්නේ අපි නිර්මාණය කරගන්නා ලද බහුවයවක පාවිච්චි කරනවා. පුතේ මේ බහුවයවක වලින් නිෂ්පාදිත භාණ්ඩ බහුලව භාවිතා කරන්න හේතු තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මේ වගේ භාණ්ඩ බහුලව පාවිච්චි කරන්න හේතු තියෙනවා. මොකද හේතුව එකක් තමයි මේ කෘත්‍රිම අවයවක බහුලව භාවිත වෙන්න එක හේතුවක් තමයි අවශ්‍ය ගුණාංග සහිතව නිර්මාණය කරගන්න පුළුවන්. තේරුණාද? අපිට ඕන කරන ගුණාංග සහිතව නිර්මාණය කරගන්න පුළුවන්. එක්කෝ සැහැල්ලු, එහෙම නැත්නම් ශක්තිමත්, එහෙම නැත්නම් ජලරෝධක, එහෙම නැත්නම් වායුරෝධක ඔය වගේ කියන අපිට අවශ්‍ය ගුණාංග ඇතිව මේ කෘත්‍රිම බහුවයවක වලින් අපිට අවශ්‍ය දේවල් නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට ස්වාභාවික බහුවයවක ගත්තාම මේ හැම එකක්ම එහෙම කරගන්න බෑ. නමුත් කෘත්‍රිම බහුවයවක වලින් අපිට අවශ්‍ය ගුණාංගයේ සහිත උපකරණ භාණ්ඩ නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔන්න අපි වැඩිපුර මේවා පාවිච්චි කරනවා. ඊළඟ වැදගත් කාරණය තමයි භාවිතයේ පහසු වීම. ඒ අනිත් එක තමයි මේ කෘත්‍රිම බහුවයවක වලට අපි යොමු වෙන්න වක් හේතුව භාවිතයේ පහසුයි. දැන් ඕගොල්ලෝ හිතන්නකෝ මේ අපි කඩදාසි වලින් කඩදාසි බෑග් එකකට බඩු ගේනවා. හදිසියේ පොඩි වැස්සකට අහු වෙනවා. මොකද වෙන්නේ? කඩදාසි බෑග් එකේ ඉරලා අර ඇතුලේ තියෙන බඩු ටික ඔක්කොම හැලිලා චුට්ට
වතුර වැටුණා නම් ඒක හිල් වෙලා දිය වෙලා වැටිලා ගේන්න හම්බෙන්නේ නැත්නම් ගෙදරට ගේන්න හම්බෙන්නේ නැහැ. තේරුණාද? නමුත් අපි ඒකට දැන් පහසුවෙන් මොකද්ද කරන්නේ? අර shopping bag එක පොලිතීන් මල්ලක් ගන්න. බලන්නකො ඒකේ පොඩි මල්ලක දාන්න පුළුවන් කිලෝ ගාන. දැන් අර කඩදාසි බෑග් එකක් ගත්තොත් ඒකට දාන්න පුළුවන් බොහොම පොඩි ප්‍රමාණයක්. නේද? මොකද සෙලියුලෝස් වලින් හදලා තියෙන්නේ. පිදුරු අර මේ දේවල් එකතු වෙලා කඩදාසි නිර්මාණය වෙන්නේ. එතකොට පොලිතීන් මල්ලක් එහෙමනේ අන්න ඒක කෘතිම බහුවවයවක පොඩි පොලිතීන් බෑග් එකකත් වැඩි බරක් දාන්නත් පුළුවන්. වැස්සකට අහු වුණත් අවුවට අහු වුණත් මොකවත් වෙන්නේ නැහැ. ඒ නිසා අන්න අපි පෙළඹෙනවා මේ භාවිතයේ පහසු හින්දා කෘතිම බහුවවයක වලින් නිර්මාණය කරන ලද භාණ්ඩ පරිහරණය කරන්න. ඔන්න භාවිතයේ පහසු. දැන් කරුණු දෙකයි. හරිද? ඊළඟදී ඕනෑම වර්ණයකින් වර්ණ ගන්නවන්න පුළුවන්. අනිත් එක තමයි මේවා ඕනෑම වර්ණයකින් වර්ණ ගන්න. බලන්නකො ප්ලාස්ටික් විවිධ වර්ණ නේද? විවිධ වර්ණ වලින් එක එක භාණ්ඩ නිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නේ ඕනෑම වර්ණයකින් වර්ණ ගැන්වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔන්න අපි කෘතිම බහුවවයක වැඩිපුර පාවිච්චි කරනවා. ඊළඟදී මිල අඩු වීම. ඒක තව වැදගත් දෙයක් නේ පුතේ. දැන් ස්වාභාවිකව හදලා තියෙන දේවල් වලින් අපි මොනවා හරි දෙයක් ගන්න ගියොත් ඒකේ මිල වැඩි. නේද? වෙළඳ පොලේ තියෙනවානේ. ස්වාභාවික ශාක ද්‍රව්‍ය වලින්, සත්ත්ව ද්‍රව්‍ය වලින් නිර්මාණය කරපු දේවල් තියෙනවා. ඒවා ගන්නකොට ඒ වගේ මිල හරි ඉහළයි. දැන් පුටුවක් හිතන්නකො. වේවල් වලින් හදලා තියෙන පුටු සෙට් එකක් ගන්න ගියොත් එහෙම ඒක ලොකු ගාණක් වෙනවා. හැබැයි ඒ වැඩේම කරගන්න පුළුවන් ප්ලාස්ටික් වලින් තියෙන පුටු එකක් ගත්තොත් ඊට වඩා බොහොම මිල අඩුයි. එතකොට මේ විදිහට කෘතිම බහුවවයවක වලින් නිර්මාණය කරන ලද තියෙන භාණ්ඩවල මිල අඩු වීමත් අපි ඒවා වැඩිපුර පරිහරණය කරන්න හේතු වෙනවා, පාවිච්චි ගන්න හේතු වෙනවා. එහෙනම් පුතේ ඔතන ලියන්න බහුවවයවක වල වැදගත්කම කියලා මාතෘකාව ලියන්න ටියුට් එක ළඟ නැති අය. ලියන්න වර්තමානයේදී ඔන්න ටියුට් එක ළඟ නැති දරුවෝ අනිත් අයට මේක මම දීලා තියෙන වර්තමානයේදී ස්වාභාවික ද්‍රව්‍ය වලට වර්තමානයේදී ස්වාභාවික ද්‍රව්‍ය වලට ආදේශක ලෙස වර්තමානයේදී ස්වාභාවික ද්‍රව්‍ය වලට ආදේශක ලෙස කෘත්‍රිම බහුවවයවක බහුලව භාවිත වේ. කෘත්‍රිම බහුවවයවක බහුලව භාවිත වේ. කෘත්‍රිම බහුවවයක බහුලව භාවිත වේ. හරි. දැන් පුතේ අනුමාත්‍රකාවක් ලියන්න. බහු අවයවක වලින් නිෂ්පාදිත භාණ්ඩ බහු අවයවක වලින් නිෂ්පාදිත භාණ්ඩ බහුලව භාවිත කිරීමට හේතු. බහු අවයවක වලින් නිෂ්පාදිත භාණ්ඩ බහුලව භාවිත කිරීමට හේතු. බහුලව භාවිත කිරීමට හේතු. යාළුවෝ පුතේ ඔන්න පහළට ලියන්න. අවශ්‍ය ගුණාංග සහිතව පළවෙනි එක ලියන්න අවශ්‍ය ගුණාංග සහිතව නිර්මාණය කළ හැකි වීම. අවශ්‍ය ගුණාංග සහිතව නිර්මාණය කළ හැකි වීම. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන ගුණාංගය අතුන් කරලා නිර්මාණය කරන්න පුළුවන් කෘත්‍රිම බහුවවයක වලින් භාණ්ඩ. අවශ්‍ය ගුණාංග සහිතව නිර්මාණය කළ හැකි වීම. ඊළඟ කරුණ ලියන්න භාවිතය පහසු වීම. භාවිතය පහසු වීම. එතකොට ඒකත් කෘත්‍රිම බහුවවයක වැඩිපුර පාවිච්චි කරන්න හේතු වෙනවා පුතේ. භාවිතය පහසු වීම. ඊළඟ ලියන්න විවිධ හැඩයන්ට නිපදවීමට හැකිවීම. විවිධ හැඩයන්ට නිපදවීමට හැකිවීම. දැන් බලන්න ප්ලාස්ටික් වලින් විවිධ හැඩයේ භාණ්ඩ නිපදවන්න පුළුවන් නේද? විවිධ හැඩයන්ට නිපදවීමට හැකිවීම. ඊළඟ කරුණ ඕනෑම වර්ණයකින් වර්ණ ගැන්විය හැකිවීම. ඕනෑම වර්ණයකින් වර්ණ ගැන්විය හැකිවීම. ඊළඟ කරුණ ලියන්න මිල අඩුවීම.
ඒක වැදගත්ම සාධකයක් වෙනවා අපිට නේද? මිල අඩු වීම. ඒ හින්දාම ගෙනල්ලා පොලිතීන් මලු ගෙනල්ලා පුරවලා අන්තිමේදී මුළු පෘථිවි තලයේම පොලිතීන් ස්තරයකින් වහන්න හදන්න අපි. නේද? හැබැයි පුතේ මතක තියාගන්න ඔය ලක්ෂණ නිසාම අපි කෘත්‍රිම බහුආයක වැඩියෙන් භාවිතයට යොමු වෙනවා. හැබැයි ඒකේ අහිතකර පැත්ත වැඩි ස්වාභාවික පරිසරය නැත්තම් පරිසර දූෂණය ඕකෙන් ඉතා විශාලව සිද්ධ වෙනවා. හැබැයි අපි කොච්චර මිදෙන්න හැදුවත් ආයෙත් මිදෙන්න බෑ ආයෙත් එතෙන්ට එනවා නේද? දැන් බලන්න ඉස්සර කාලේ කැම පාර්සලයක් බැඳලා දුන්නාම පුතේ කෙසෙල් කොලයක් තවලා නේද? ඒකේ කැම එකක් බැඳලා දෙනවා. බලන්න මට තාමත් මතකයි අපි ඉස්කෝලේ යන කාලේ මේ මම වැඩියෙන් කරේ ක්‍රීඩාව වොලිබෝල්. අපි වොලිබෝල් මැච් වලට යනකොට ගෙදරින් බත් එකක් බැඳගෙන යනවා අර කෙසෙල් අග්ගිස්සේ හොඳට තවලා හරිද? අපි වැඩියෙන් මේ දවස්වල අපි අරන් යන්නේ බත් එකේ මොනවද දන්නවද මැච් එකකට යනකොට? අලයි හරිද? අලයි බිත්තරයක් දාලා දෙනවා. ඔකට අර උම්මලකට එහෙම දාලා සම්බෝලයක් තෙල් දාලා සම්බෝලයක් හරි ගස්සලා දෙනවා. ඕගොල්ලෝ දැනටත් කෙසෙල් කොලේ ඔය අල ව්‍යංජනයක් හදාගෙන බිත්තරයක් ඕකට දාලා ඊළඟදී උම්මලකට ටිකක් දාපු සම්බෝල ටිකක් තෙල් දාලා සමහරලාට අම්මලා ඔකට කොස්සට බැදලත් දාලා දෙනවා. ඕක බැඳගෙන කෙසෙල් කොලේක අරන් ගිහිල්ලා ඔය කෑම එක කාලා බලන්නකො. ඔය ගැමි කඩෙන් කන්න ඕනෙත් නැහැ. මාතරවත් කඩෙන් කන්න ඕනෙත් නැහැ. නේද? මෙහි ළමයි කනවා නම් ඔය මෙහි තියෙන එක හොටල් වලින් කන්න ඕනෙත් නැහැ. මේ හරි රසට කෑම කන්න පුළුවන්. ඒතකොට කෙසෙල් කොලේ කෑම එකක් කනකොට පුතේ ඒක හරි නැවුම් ගතියක් තියෙන. ඊළඟට ඔයගොල්ලෝ කාලා තියෙන නෙළුම් කොලේ. බලන්නකො නෙළුම් කොලේ නූඩල්ස් ටිකක් හරි බත් ටිකක් හරි කාපුවාම නෙළුම් කොලේ තියෙන ලෝටස් ආචරණය. මොනවත් ඒකෙක් තැවරෙන්නේ නැහැ. කුණු වීල් තැවරෙන්නේ නැහැ. හොඳට සෝදලා අරගෙන අපි කෑම ටිකක් දාලා ගහනකොට ඒකේ වෙනම රසක් තියෙනවා. ඉතින් අපි අර ගැමි කඩ වලට ගිහිල්ලා අර වට්ටි එක දාලා දෙන ඒත් ලන්ච් ඊට් එක එලලා වට්ටියේ දාලා දෙන කෑම එක ඉතින් කාලා ගැමි කඩේ කියලා එනවා. ගැමි නෑ එතන. නේද? ඒ නිසා හැබැයි කෙහෙල් කොලේක බත් එකක් ගෙනියන එක වැඩට යනකොට ලේසිද බලන්නකො. වැඩේ අමාරුයි. සමහර වෙලාවට ඒක පොඩ්ඩක් ඉරලා තිබ්බොත් එහෙම අර දියර ගලලා බෑග් එකෙත් ඉවරයි. ඒකේ තියෙන ෆයිල් වලත් ඉවරයි, පොත් වලත් ඉවරයි, ඔක්කොම ඉවරයි. ඒ හින්දා අපි මොකද කරන්නේ? අනේ ලේසියට ලන්ච් ඊට් එක ඒකෙත් තියෙනවා පුතේ දැන් ඉක්මනින් මේ හායනයට ලක්වන පොලිතීන් වලින් හදපු ලන්ච් ඊට් තියෙනවා. හැබැයි මිල රුපියලයි 1.50යි 2යි මිල වැඩි. තවම තහනම් කිව්වට අර තුනීවට හදපු දි รา පත් නොවන අඩුවට ලන්ච් ඊට් එක තියෙනවා. ඉතින් අපි ඒක ගේනවා මොකද අරක ගණන් වැඩි. ඒ නිසා ස්වාභාවික බහුවවයක භාවිතය අපහසුයි තමයි. ඒ වුණාට පුතේ පුළුවන් තරම් ඒවා අපි පාවිච්චි කරන්න පුරුදු වෙනවා නම් ඒ වගේ තියෙන ඒ වටිනාකම ඒක කියලා නිම කරන්න බෑ නේද? ඒ නිසා ඔයගොල්ලෝ බලන්න කෑම එකක් අරගෙන යනකොට කෙසෙල් කොලේ උතාගෙන යන්න බලන්න. ඒ කෑම එකේ චුට්ටක්වත් ඉතුරු වෙන්නේ නැතුව කන්න පුළුවන්. මදි නම් ඕන කෙහෙල් කොලෙත් කන්න පුළුවන් නේද? හරි. එහෙනම් පුතේ ඔන්න ඊළඟ මාතෘකාව බලන්න කෘත්‍රිම බහුආයක භාවිතයේ ගැටලු. මේ කෘත්‍රිම බහුආයක භාවිතයේ තියෙන ගැටලු කීපයක් අපිට කතා කරන්න තියෙනවා. දැන් ටියුට් එක ළඟ තියෙන දරුවෝ මම මේ කරුණු ටික දීලා තියෙන්නේ ඔන්න නැති අය මාතෘකාව ලියන්න. කෘත්‍රිම බහුආයක භාවිතයේ ගැටලු. හරි? කෘත්‍රිම බහුආයක භාවිතයේ ගැටලු. පුතේ ඒ යටතේ ඔන්න අපිට කතා ගන්න තියෙන පළවෙනි කාරණය බොහොමයක් ජෛව හායනයට ලක් නොවීම. කියන්නේ අපි පාවිච්චි කරන කෘත්‍රිම බහුආයක ගොඩක් ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට ලක් වෙලා දි รา පත් වෙන්නේ නැහැ. ජෛව හායනයට ලක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒව පරිසරයේ ගොඩ ගැහෙනවා. අන්න පරිසර දූෂක විදියට ක්‍රියාත්මක කරනවා. ඔයගොල්ලෝ මතකද ඔයාලට ඔයාලා අහන්න නැති මේ ප්‍රවෘත්තිය මේසරේ ඔලිම්පික් ක්‍රීඩාවල ජපානයේ නේද? ටෝකියෝ වල තිබුණු ඔලිම්පික් ක්‍රීඩාවලදී හොඳ ක්‍රියාමාර්ගයක් අරන් තිබුණා. මම මේ කියන්නේ මොකක්ද කියලා කාට හරි කියන්න පුළුවන්ද? පදක්කම්. මොකද්ද පුතේ? හරි කියුණා. මොකද්ද? පදක්කම් නිර්මාණය කරන්න අර ඉවත දාන ජංගම දුරකථන ලක්ෂ 69ද ඔය ලොකු සංඛ්‍යාව මට හරියට ඒක මතක නැහැ ලක්ෂ 69ක් වගේ තමයි මගේ මතකේ තියෙන්නේ. ඒවා තලලා නේද? ඒවායේ ලෝහ ආපහු ඒවා ලෝහ හදාගෙන
ඒවයෙන් තමයි රන් පදක්කම නිර්මාණය කරලා තියෙන්නේ. ඒකේ රන් ආලේප ඔය රන් පදක්කමක රත්තරන්ම නෙවෙයි දෙන්නේ. රන් ආලේපනයක් දෙන්නේ කොහෙද දෙන්නේ? එතකොට ඒකේ අර ඒ පදක්කම හදන්න යොදාගෙන තියෙන්නේ බලන්න එතන ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය. දැන් අර අපද්‍රව්‍ය ජංගම දුරකථන ලක්ෂ 69ක් පරිසරයට එකතු වුණා නම් ඔක කොහොම හරි ආයෙත් පසට එකතු වෙනවනේ. මොකද වෙන්නේ? පරිසරය දූෂණය වෙනවා. ඉතින් ඒවා ප්‍රතිචක්‍රීකරණය කරලා වටිනාම පදක්කම නේද රන් පදක්කම නිර්මාණය කරලා තිනවා. ග්‍රෑම් 400 ගානක්ද කොහෙද බරලු එකක් නේද? ඔය විස්තර වගේක් කියවුණා. ඉතින් බලන්න බොහොමයක් පුතේ මේ අපි පාවිච්චි කරන හුඟක් ද්‍රව්‍ය බහුවවයවක කෘතිම බහුවවයක ජෛව හායනයට ලක් වෙන්නේ නැහැ. ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වයෙන් ඒවා දි รา පත් වෙනවා. ඒතකොට ඒවා පරිසරයට එකතු වෙනවා කියන්නේ පරිසර දූෂණ ප්‍රධානම එක තමයි පොලිතීන්. නේද? අපි තව ටික කාලයක් යනකොට මුළු පෘථිවි තලයේම පොලිතීන් ස්තරයකින් වහනවා. එච්චරකට මිනිස්සු පොලිතීන් ගේනවා. කරනවා නේද? පොලිතීන් පුච්චන එකත් හොඳ නැහැ. කරන්න දෙයක් නැහැ පුච්චලා හරි දාන්න. නිකම් පරිසරයට එකතු කරන්නේ නැතුව මොකද එතනින් සිදුවෙන දූෂණයට වැඩිය නිකම් එකතු වුණොත් දූෂණ. හැබැයි පුච්චන එකත් ඒත් වායු දූෂණයට හේතු වෙනවා. ඔයගොල්ලෝ රිජු ෆෝම් පුච්චලා තියනවද? ළමයි රිජු ෆෝම් පුච්චලා තියනවද? ඔව්. මොකද්ද රිජු ෆෝම් පුච්චපුවාම ඔයගොල්ලෝ දැකපු නිරීක්ෂණේ? ඈ? රිජු ෆෝම් පුච්චපුවාම දකින්න හොඳම නිරීක්ෂණය මොකද? අනිත් දේවල් පිච්චුවාට එහෙම දකින්නේ නැහැ. රිජු ෆෝම් පුච්චපුවාම තමයි ඔක හොඳටම දකින්නේ. මොකද්ද? පුදුමාකාර කාබන් අංශු ප්‍රමාණයක් පරිසර කළු පාට දුමක් එන්නේ. ගේ ඇතුළට එහෙම ඒ දුම ගැහුවොත් මොකද වෙන්නේ? කළු වෙනවා. තේරුණා නේද? එච්චරකට කළු පාටට තුම් පිට වෙන්නේ. ඉතින් ඒවා පුච්චන එක පරිසරයට හානි කරයි. ඊළඟට පුතේ බලන්න එහෙනම් ඔන්න පළවෙනි කාරණ ලියන්න බොහොමයක් ජෛව හායනයට ලක් නොවීම. ඔන්න කෘත්‍රිම බහුවයක භාවිතයේ එක ගැටලුවක් බොහොමයක් ජෛව හායනයට ලක් නොවීම. දෙවෙනි කාරණය දහනයෙන් විෂ වායු පිටවීම. දැන් මේවා දහනය කරපුවාම විෂ වායු පිට වෙනවා. එතකොට වායු දූෂණය සිද්ධ වෙනවා. දහනයෙන් විෂ වායු පිටවීම. ඊළඟ තුන්වෙනි එක. කෘත්‍රිම බහුවයවක වන පුතේ තුන්වෙනි එක ලියන්න. කෘත්‍රිම බහුවයවක වන නයිලෝන් ටෙරිලින් හා පොලිස්ටයිරීන් ඔයගෙන් ඇඳුම් හදනවනේ. නයිලෝන් ටෙරිලින් හා පොලිස්ටයිරීන් වලින් නිම වූ ඇඳුම් දහඩිය උරා නොගැනීම නිසා නිම වූ ඇඳුම් දහඩිය උරා නොගැනීම නිසා සිරුරට අපහසුතාවක් ගෙන දීම. නමුත් ඔය නයිලෝනුයි ටෙරිලින් සහ පොලිස්ටයිරීන් කියලා මේ පොලිස්ටර් කියලා කියන්නේ කෘත්‍රිම බහුවයව. ඕවා මිශ්‍ර කරලා ඇඳුම් හදනවානේ. එතකොට එහෙම ඇඳුම් හදපුවාම ඒ ඇඳුම් ඇත්තටම සමහර ඇඳුම් කියන අපි නයිලෝන් වලින් ඔය කියන වර්ග වලින් හදපු ඇඳුම් ඇඳගෙන ඉන්න බෑ පුතේ. හරියට දාඩිය දාන හරිම අපහසුයි. මොකද දාඩිය උරා ගන්න. දැන් සාමාන්‍යයෙන් ලංකාව වගේ රටකට ගැලපෙන්න මොන වගේ ඇඳුම්ද? ඔය කපු මිශ්‍ර නේද? කපු කියන්නේ ස්වභාවිකයි. ඒතකොට කපු මිශ්‍ර ඇඳුම් තමයි අපිට හරියන්නේ. ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් දැන් ඔය ඔයාලා දන්නවද ඔයාලට අඳින්න දෙන ඔය නිල ඇඳුමේට සාමාන්‍යයෙන් ගන්න රෙද්දට ඔය කියනවනේ අංකයක්. මොකක්ද 65යි 35 කියලා අහලා තියෙනවද ඔයගොල්ලෝ? නැපොතේ 65යි 35 කියන රෙද්ද තා තියෙන 80යි 20 කියලා රෙද්දක් කොහොම තියෙනවා ඔය සුදු ඇඳුම් වල 65යි 35 තමයි ඕගොල්ලන්ට දෙන්නේ 65යි 35 කියපුවාම මොනවද 65 කපු 35 තමයි ඔය මේ කෘත්‍රිම බහුවයවක. එතකොට අන්න අපි දැන් ධර්මකලාපීය රටක්නේ. සමකය ආසන්න ඉන්න රටක් අපි ලංකාව. අපිට අවුරුද්දේ හැමදාම හොඳට සූර්යාලෝකය ලැබෙනවා. මේ පහුගිය කාලේ නම් සූර්යාලෝකය ලැබුණේම නැහැ නේද? අද නම් ඔන්න චුට්ටක් ලැබිලා තියෙනවා. මගේ බැත ටික වේලා ගන්නත් තියෙනවා. අද යන්න ඕන දැන් පරණ ගෙදරට. එතකොට පුතේ දැන් මේ විදිහට අපිට කපු මිශ්‍ර ඇඳුම් තමයි අපේ රටට ගැලපෙන්නේ. මොකද හේතුව
අපිට නිතර දාඩිය දානවා. එතකොට මේ දාඩිය උරාගත්තේ නැත්නම් දාඩිය උරාගන්නේ නැති මේ කෘතිම බහුවායක වලින් හදපු අපි අඳින්න ගියොත් නයිලෝන් වලින් ඊළඟදී ටෙරිලින් වලින් එහෙම නැත්නම් පොලියස්ටර් වලින් විතරක් හදපු ඇඳුම් අඳින්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? අන්න අපිට අඳින්න අමාරුයි. දැන් ඔය සාමාන්‍යයෙන් 65 ගත්තාම කපු 65ක් පොලියස්ටර් 35ක් ඒ වගේ තියෙන ඇඳුම් තමයි ඔය ඔයගොල්ලන්ගේ නිල ඇඳුම් වලට දෙන්නේ 65 35 කියන වර්ගය. හරි? ඒතර කපු තමයි එතන වැඩියෙන් තියෙන්නේ. හැබැයි කපු ඇඳුම්වත් පාවිච්චි කරන්න පුළුවන්ද? කපු ඇඳුම්ම පාවිච්චි කරන්න අමාරුයි. මොකක්ද හේතුව පුතේ? කපු ඇඳුම් වල කුණු දූවිලි වගේ දේවල් රැඳෙනවා වැඩි. බලන්නකෝ ඔයගොල්ලෝ කපු ඇඳුමක් ඇඳගෙන ගියොත් නිකන් කුණු එල්ලවලා ඇවිල්ලා අල්ලගන්න එහෙම ඇඳුම් වල. නේද? හරි ඉක්මනින් කිලිටි වෙනවා. ඒ නිසා අපිට අර කෘතිම බහුආයක මිශ්‍ර වෙලා තියෙන ඇඳුමක් තමයි පහසුවෙන් අඳින්න පුළුවන් වෙන්නේ. හරි. ඊළඟදී එහෙනම් එතන පුතේ කෘතිම බහුආයක වන නයිලෝන්, ටෙරිලින් හා පොලියස්ටර් වලින් නිම වූ ඇඳුම් දහඩිය උරා නොගැනීම නිසා සිරුරට අපහසුතාවක් ගෙන දෙනවා. ඊළඟ පුතේ මම ඔන්න ටියුට් එකේ දාලා තිනවා මෙන්න මෙහෙම කරුණු දෙකක්. මොකද්ද? ජෛව ජීර්ණයට ලක්වන බහුඅවයවක හා ජලයේ ද්‍රාව්‍ය බහුඅවයක වර්ග නිපදවීම මේ වෙන විට සිදුවේ. ඒ කියන්නේ ශුද්ධ ජීවීන් මගෙන් ජීර්ණය වෙන බහුඅවයවකවත් ජලය ඒ කියන්නේ පාවිච්චි කරලා කාලයක් ගියාම ජලය එකතු වුනහම ජලයට දිය වෙලා යන බහුඅවයවක දැන් නිර්මාණය වෙමින් පවතිනවා. හරිද? කෘතිම බහුඅවයවක වලට ස්වාභාවික බහුඅවයවක වන කපු හා වූල් මිශ්‍ර කිරීමෙන් එම தත්ත්වය අවම කරගන්න පුළුවන්. අන්න මම අර කිව්වේ නේද කපු වූල් වගේ ස්වාභාවික බහුඅවයවක මේවට මිශ්‍ර කරලා අපිට අන්න ඒවා භාවිතයට ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් පුතේ ඔන්න ටියුට් එක ළඟ තියෙන අය මේ කරුණ ලියන්න අවශ්‍ය නැහැ. අනිත් අය රතු පෑනෙන් තර ලකුණක් දාලා ලියන්න මෙහෙම. ජෛව ජීර්ණයට ලක්වන බහුඅවයවක හා ජලයේ ද්‍රාව්‍ය බහුඅවයවක වර්ග නිපදවීම මේ වන විට සිදුවේ. ජලයේ ද්‍රාව්‍ය බහුඅවයවක වර්ග නිපදවීම මේ වන විට සිදුවේ. ඊළඟ කරුණ ලියන්න එකත් රතු පෑනෙම ලියා ගන්න. කෘත්‍රිම බහුඅවයවක වලට ස්වාභාවික බහුඅවයවක වන කපු හා වූල් මිශ්‍ර කිරීමෙන් එම தত্ত্বය අවම කරගත හැකිය. හරිද පුතේ? එතකොට ඔන්න දරුවෝ අපිට මේ පාඩමේ ඔන්න ඔය කරුණු ටික තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට හයිඩ්‍රෝකාබන කියන පාඩම කෙටි ලේසි ලොකු විෂය කරුණු නෑ. හැබැයි විභාග ප්‍රශ්න පත්‍රයේ හුඟක් වෙලාවට ඔය බහුවර්ණ ප්‍රශ්නවල ව්‍යුහගත රචනා ප්‍රශ්නවල පුතේ මේකේ කොටස් ඇතුළත් වෙනවා. හරිද? බහුවර්ණ ප්‍රශ්නවල නම් අනිවාර්යෙන් මේ පාඩමෙන් ප්‍රශ්නයක් දෙකක් එනවා. ඒ නිසා මේ පාඩම හොඳට ඔයාලා බලා ගන්න. හයිඩ්‍රෝකාබන සහ ඒවායේ ව්‍යුත්පන්න කියන පාඩම කෙටි නේද? දැන් ටියුට් එකේ තියෙන ඔය කරුණු ටික නම් පුතේ එකක්වත් අතාරින්න ඒවා නැහැ. ඒ කරුණු සියල්ල ඔයගොල්ලෝ බලන්න ඕන. නිසා පෙළ පොතත් අනිවාර්යෙන් පෙළ පොතෙත් මේ පාඩම කියවන්න. දැන් ටියුට් එක දුන්නාම ඒක සිස්ටම් පුරවලා ඒක තියාගෙන ඉන්නවා පොත බලන්නේ.
මොකද පොතේ තියෙන සමහර කරුණු ටියුට් එකට ගන්න නැහැ නේ. ගන්න අපි සාරාංශ කරලා අවශ්‍ය මේ ටික. ඒතකොට පොතේ තියෙන විස්තරෙත් හිමින් කියව ගන්න. දැන් ඔයගොල්ලන්ට මේ පාඩම තේරෙන්න ඕන. ඊළඟදී මම මේකේ දැන් වීඩියෝ දෙකක් ගෙනවනේ. ගිය සතියේ කොටසක් කරා මම අද කොටසක් කරා. ඒතකොට ඒ දෙකම මම ඔයාලට ලැබෙන්න සලස්වන්නම්. එතකොට ඒක බලා ගන්න. ඊළඟදී පුතේ දැන් මම ලබන සතිය ආයේ කියන්නම් ඕගොල්ලන්ට කවදද ඉරිදා පාන්දර පන්ති තියෙන්නේ කියලා. තවත් අපි ඉදිරි තියෙන පහසු පාඩමක කොටසක් තෝරාගෙන ඒකත් මේ විදිහට කරමු. එතකොට අපිට ඉක්මනින් විෂය නිර්දේශය ආවරණය කරගෙන අර අපහසු කොටස් ටිකට වැඩි කාලයක් කරගෙන දැන් ඊයේ අපි කරපු පාඩම එහෙම ටිකක් හිමින් කරලා ලේසිව මේ විදිහට කරලා අපිට විෂය නිර්දේශය ආවරණය කරගන්න පුළුවන්. පුළුවන් තරම් බලන්න හැමදාම මේ පාන්දර තියෙන පන්තියට මේ විශේෂයෙන් කරන පන්තියටත් සම්බන්ධ වෙන්න. දැන් අද මම හිතන භාගයක් සම්බන්ධ වෙලා නැහැ. භාගයයි ඉන්නේ. ඉතින් ඔය භාගයටම හැබැයි විශේෂ හේතු නැහැ. කරනවාද එක්කෙනෙකුට දෙන්නෙකුට තමයි විශේෂ හේතු තියෙන්නේ. ඉතින් එහෙම කරන්න එපා. පුළුවන් තරම් සම්බන්ධ වෙලා තමන්ගේ වැඩේ කරගන්න. ඔයගොල්ලෝ වැඩ කරන්න. ඊළඟදී බ්‍රහස්පතින්දා පේපර් ක්ලාස් එක තියෙනවා උදේ 8ට. ඒකට සූදානම් වෙන්න. හරි. එහෙනම් පුතේ අදට මම පන්තිය විතරින් නතර කරනවා. සියලු දෙනාටම සුබ දවසක්. Thank you, sir.